නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ගෞතම බුදු සසුනේ උතුම් ධර්ම සේනාධිපතීන් වහන්සේ වන ප්‍රඥාවෙන් අග්‍රේසර අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ ධර්ම දානය සිද්ධ කරන්නේ අංක 53න් 3 කන්දවත්ත ඉහළගම ලිපිනේ පදිංචි පින්වත් වජිරා ප්‍රියදර්ශනී හරිස්චන්ද්‍ර මහත්මිය විසින් මීට වසර 10කට පෙර මිය පරලොව ගියපු කේ.පී. හරිස්චන්ද්‍ර පියාණන්ටත් මීට මාස 4කට පෙර මිය ගිය දයාවති මැණිකේ නැන්දනියටත් ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. අදත් මේ උතුම් ධර්ම දේශනාවේදී අපි ඉගෙන ගන්නවා ගෞතම බුදු සසුනේ දහම් සෙනවි ධර්ම සේනාධිපති අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේගේ ජීවිතේ හරි ආශ්චර්යමත්. ඒ ජීවිතය ගැන කතා කරද්දී පින්වතුනි, අපිට මේ කතාව ආරම්භ කරන්න තියෙන්නේ මීට කල්ප ගානකට ඈත. ඒක අසංකේය කල්ප ලක්ෂයකට පෙර මේ මනුස්ස ලෝකේ අනෝමදස්සී කියන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ කාලේ දෙව් මිනිස්සු ලෝකයාට සැප පිණිස ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ. ඔය කාලේ සාරද කියලා මහා පින්වන්ත තාපසයෙක්. මේ සාරද තාපසයා බුදුරජාණන් වහන්සේ දැකලා සිත් පහදවා ගත්තා. බුදුරජාණන් වහන්සේ සාරද තාපසයාගේ ආශ්‍රමයට වැඩම කරපු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් සාරද තාපසතුමා උපස්ථාන කළා. දවස් 7ක් නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටපු අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ උදෙසා සුවඳ මල් වලින් කරපු ඡත්‍රයක්, ඡත්‍රය කියලා කිව්වේ කුඩය, සුවඳ මල් වලින් හදපු මල් කුඩයක් දරාගෙන බුදුරජුන්ට උපහාර පූජා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේට සුවය සලසන අදහසින් වටාපතක් අරගෙන භාග්‍යතුන් වහන්සේට පවන් සැලුවා. කවුද? සාරද කියන පින්වන්ත තාපසයා. ඉතින් මේ අප උපස්ථාන අවසන් වුණාට පස්සේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ මහා භික්ෂු සංඝයා පිරිවරාගෙන එදා දහම් දෙසුවා. ඒ දේශනාව කරන අතරේ බුදුරජාණන් වහන්සේ සමීපයේම වැඩ ඉන්නවා බැබලි භික්ෂුවක්. ධර්මයේ දේශනා කරලා අවසන් වෙලා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ඒ ළඟ වැඩ හිටපු භික්ෂුව පෙන්නලා කියනවා, මේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ අනෝමදස්සී බුදු සසුනේ ශ්‍රාවක සංඝයා අතර අග්‍ර ශ්‍රාවක භික්ෂුවයි මේ මා සමීපේ වැඩ ඉන්නේ. ඒ භික්ෂුවගේ නම නිසඹ. මේ නිසඹ භික්ෂුවයි මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර අග්‍ර. මෙහෙම කිව්වේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ. මේ කාරණාව අහනකොටම අර සාරද තාපසයාගේ හිත ඕකටම පැහැදුනා. සාරද තාපසතුමාට හිත ගියා. හිතේ අද්භූත සතුටක් උපන්නා. ඒ සතුට ඇතුලේ සාරද තාපසතුමාට හිතක් උපදිනවා, අනේ මටත් මතු බුදු සසුනක
බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවකයා වෙන්න ඇතිනම් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන දහම් පද අහලා ඒ දහම් පද අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයට මටත් දායක වෙන්න ඇතිනම් ආන් එහෙම හිතක් උපන්නා. සාරද තාපසතුමාට ඒ හිතුවිල්ල උපදිනකොට අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ඒ හිතුවිල්ල දකිනවා. ඒක එසේ මෙසේ හිතුවිල්ලක් නෙවෙයි. පින්වන්තී තුල බලවත් අදිෂ්ඨානයකින් යුතුව හටගත්ත හිතුවිල්ලක්. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ වදාලා සාරද තාපසේ ඔබ යමක් මේ මොහොතේ සිතුවාද ඔබේ ඒ සිතුවිල්ල මතු අනාගතේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජුන්ගේ සසුනේ සඵල වන්නේය. ඒ කවුද සාරද තාපසතුමා? අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එහෙම තමයි පින්වතුනි පින් පුරන්ට ආරම්භ කළේ. එහෙම පින් පුරන්ට ආරම්භ කරපු ගමනේ පින් පුරාගෙන ආපු විදිහ කතා කරන්න ගියොත් ඒක අති දීර්ඝ කතාවක් බවට පත් වෙනවා. ජාතක කතා ගණනාවකදී අපේ මහබෝසතාණන් වහන්සේත් එක්ක එකතු වෙලා ගුණ පිරුවා. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් එහෙම පැමිණිලා අපේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පහළ වෙන මේ යුගයේ දඹදිව නාලන්දාවේ උපන්නා. නාලන්දාවේ සාරී බැමිණියගේ කුසේ ඒ පුත්‍ර රත්නයේ නම උපතිස්ස. මේ උපතිස්සත් එක්කම අතිජාත මිත්‍ර බවට පත් වුණා කෝලිත. ඉතින් මේ උපතිස්ස කෝලිත දෙදෙනාගේ කතාව ඉතා ප්‍රකට කතාවක්. මේ සදහැවත් පින්වතුන්ලා මේ කතා පුවත ඕනෑ තරම් අහලා ඇති. තරුණ වයසට පැමිණුණාට පස්සේ මේ අතිජාත මිත්‍රයෝ දෙන්න උපතිස්ස කෝලිත ඒ කාලේ රජගහනුවර තිබුණ විශේෂ සැනකෙළියක් බලන්ට යනවා. සැනකෙළියේ නම ගිරග්ග සමජ්ජ. කඳු මුදුනේ සැනකෙළිය. මේ කඳු මුදුනේ සැනකෙළිය බලන්න යනකොට අනිත් මිනිස්සු නම් කනවා බොනවා නටනවා ඩොල්ක ගහනවා විසිල් ගහනවා සතුටු වෙනවා. මේ දෙදෙනා මේ දිහා බලාගෙන එකම හිතුවිල්ලක් හිතනවා. උපතිස්ස තරුණයා තමන්ගේ මිත්‍ර කෝලිත තරුණයාට කියනවා කෝලිත මම මේ බැලුවේ මිනිස්සු නටලා ගයලා සැනසෙල්ලක් හොයනවා. නාකි වෙද්දීම ලෙඩ වෙද්දීම මරණය උරුම කරගෙන තියෙද්දීම මිනිස්සු නටලා ගයලා සැනසුමක් හොයනවා. හැබැයි මගේ නුවණට වැටහෙන විදිහට නම් මෙතන සැනසෙල්ලක් නැහැ. එතකොට කෝලිත තරුණයාත් කියනවා මිත්‍රය මටත් ඕකමයි කල්පනා වුණේ. අපි හැබෑම සැනසෙල්ලක් හොයාගෙන යන්. ඔන්න තරුණ වයසේ මේ දෙන්න හැබෑම සැනසෙල්ලක් හොයාගෙන සියලු ගිහි බන්ධන අත්හැරියා. අභිනිෂ්ක්‍රමණයක් කළා. උපතිස්ස තරුණයා හරි ලස්සනයි. ඒ තරුණයාගේ හැමේ පාට ඇහැල මලේ පාට කහ පාටයි. හරි ලස්සනයි. ඈතට පේනකොට නිකන් ඇහැල මල් කිනිත්ත වගේ. කෝලිත තරුණයා කියලා කියන්නේ හරි කඩවසන් හරි හැඩයි. ඔහුගේ හැමේ වර්ණය කහ පාට නෙවෙයි. ඒක ටිකක් කළු පාටට හුරු නිල් පාට. ඈතට පේන්නේ හරියට ලස්සන නිල් මහ නිල් මලක් වගේ. මේ තරුණයෝ දෙන්න තරුණ වයසේදීම හැබෑ සැනසීමක් හොයාගෙන ගිහිල්ලා අවසානයේ නැවතුනේ පින්වතුනි රජගහනුවර හිටියා සංජය කියලා පිරිවැජියෙක්. ඒ කාලේ යන් ධ්‍යාන සමාපatti ආදී කියා දීපු. ඔය සංජය පිරිවැජියා ළඟ උපතිස්ස කෝලිත කියන මේ දෙන්නා නවතිනවා. නැවතිලා ඒ ධර්මයේ ඉගෙන ගත්තා. ඉගෙන ගද්දි මේ දෙන්නට තේරෙනවා මෙතන අපි හොයාගෙන ආපු සැනසෙල්ල නැහැ. ඒ නිසා අපි තවදුරටත් සැනසෙල්ල හොයාගෙන යන්. දෙන්න පොරොන්දුවක් අරගත්තා. යම් අයුරකින් හැබෑ සැනසීමේ දහම අපි එක්කෙනෙකුට හම්බ වුණොත් අනිත් කෙනාව අමතක කරන්නේ. ඒක තමයි පොරොන්දුව. ඉතින් මේ පොරොන්දුව සිද්ධ කරලා දෙන්න
සැනසුම හොයාගෙන යනවා. ඒ හොයාගෙන යද්දී සැනසුම හමු වුණේ අපේ උපතිස්ස තරුණයාට. උපතිස්ස තරුණයා දවසක් දකිනවා අස්සජී මහරහතන් වහන්සේ. අස්සජී මහරහතන් වහන්සේ කියලා කිව්වේ පස්වග භික්ෂූන් වහන්සේලා අතර. පස්වග භික්ෂූන් වහන්සේලා අතර වැඩ හිටපු බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දේශනා කරපු මංගල දම් දෙසුම ශ්‍රවණය කරන්නට පින් තිබ්බ අනත්ත ලක්කන දහම් දෙසුම අසා සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නමක් බවට පත්වෙච්චි ආන්ගේ අස්සජී මහතෙරුන් වහන්සේ දැක ගන්නට ලැබුණා. දකිද්දීම හිත පැහැදුනා. උන්වහන්සේගේ තියෙන හිතාගන්න බැරි තරම් නිවිච්චි සංසිඳිච්චි ස්වභාවයට උපතිස්ස තරුණයාගේ හිත පැහැදුනා. පැහැදිලා මේ අස්සජී මහරහතන් වහන්සේ සමීපයට ගිහිල්ලා මහරහතන් වහන්සේට වන්දනා කරලා කියනවා ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ නිවුණු බවක්, ඔබ වහන්සේ සැනසුණු බවක්, ඔබ වහන්සේ සැපයටපත් වූ බවක් මට ඔබ වහන්සේ දකින්නකොට පෙනේ. ස්වාමීනි, ඔබ වහන්සේ ඒ සැනසීම පිණිස, සැපේ පිණිස, සුවය පිණිස යම් දහමක් දැනගත්තා නම්, ඉගෙන ගත්තා නම්, අවබෝධ කළා නම් අනේ මාහටත් ඒ දහම කියා දෙන්න. එතකොට අස්සජී මහරහතන් වහන්සේ කියනවා තරුණය, මං තාම මේ සද්ධර්මයට නවකෙක්. මම මේ ධර්මයට පැමිණුණේ අලුතින්. මං ධර්මයේ ගොඩාක් දන්නේ. විස්තර විභාග වශයෙන් විශාල දහම් දෙසුමක් කරන්නට මට එහෙම තේරුමක් නැහැ. එතකොට ස්වභාවයෙන්ම ප්‍රඥාවන්ත උපතිස්ස තරුණයා කියනවා ස්වාමීනි, විස්තර විභාග වශයෙන් බොහෝ කාරණා කුමටද? ඔබ වහන්සේ ඒ දහම මට කියන්ට. විස්තර විභාග වශයෙන් දැන ගැනීම, අවබෝධ කිරීම, වටහා ගැනීම මා සතු දෙයයි. අන්නේ වෙලාවේ අපේ අස්සජී මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයාට දහම් දෙසුවා 4 පද ගාථාවකින්. ඒ ගාථාව අපි අසා තිබෙනවානේ. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතු ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. බලන්න මේ රහතන් වහන්සේලා 4 පද ගාථාවකින් දහම් දෙසද්දී බුදුරජාණන් වහන්සේම ඉස්මතු කළා. මහා දහම් විස්තරයක් නොවේ, 4 පද ගාථාවක්. හැබැයි ඒ ගාථාවෙමුත් බුදුරජාණන් වහන්සේම ඉස්මතු කළා. යේ ධම්මා හේතුප්පභවා, යම් මේ හේතුන්ගෙන් හටගත්තු ධර්මිය වෙද්ද තේසං හේතු තථාගතෝ ආහ, ඒ හේතු සියල්ල තථාගතයන් වහන්සේ වදාළසේක. තේසංචයෝ නිරෝධෝ, ඒවා නිරුද්ධ වීම ගැනද බුදුරජුන් වදාළසේක. ඒවං වාදී මහා සමනෝ, අපගේ ශාස්ත්‍ර වූ ඒ මහා ශ්‍රමණ බුදුරජාණන් වහන්සේ එබඳු ධර්මයක් වදාරනසේක. ඕන්න ඔය ගාථාවයි කිව්වේ. ඉතින් මේ ගාථාව ගැන අපේ අටුවා පොත් වහන්සේලා තුල සඳහන් වෙන්නේ මේ 4 පද ගාථාව අවසන් වෙනකොටම උපතිස්ස තරුණයා සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ වෙතකොට ඇස් දෙකින් දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේ ඇස් දෙකින් දකින්න පෙර බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් දැක්කා. භාග්‍යතුන් වහන්සේ ගැන මේ තුන් ලෝකේ කාටවත් හොලවන්න බැරි ශ්‍රද්ධාවක්, ධර්මයේ ගැන සඟරුවන ගැන මේ තුන් ලෝකේ කාටවත් හොලවන්න බැරි ශ්‍රද්ධාවක් සහිත සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඒ උපතිස්ස තරුණයා මේ බණපදේ අහලා ඉවර වෙනකොට. ඉතින් බොහෝම ගෞරවයෙන් අපේ අස්සජී මහරහතන් වහන්සේට වන්දනා කරලා ඉක්මනින් හොයාගෙන යන්නේ තමන්ගේ මිත්‍රයා කෝලිත. කෝලිත තරුණයා සමීපයට යනකොටම කෝලිත තරුණයා කියනවා, ප්‍රිය මිත්‍ර උපතිස්සේනි, අද නම් ඔබට යම් මිහිරි වූ දෙයක්, ප්‍රණීත වූ දෙයක්, සැපවත් වූ දෙයක් හමු වූ හැඩයි.
ඔබේ ඉන්ද්‍රියන්ගෙන් මට එසේ පෙනේ. ඒ මිහිර, ඒ සුවය මටත් කියන්න කිව්වා. ඉතින් අපේ අස්සජී මහරහතන් වහන්සේ යම් දහමක් වදාලාද සතරපද ගාථාවකින් ඒ දහම ඒ විදිහටම උපතිස්ස තරුණයා තමන්ගේ කෝලිත මිත්‍රයාට කියනවා. ඒ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ. මේ ගාථා 4 අවසන් වෙනකොට කෝලිත තරුණයත් සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. හරි ආශ්චර්යයි පින්වන්තයන්ගේ ජීවිත. ඉතින් මේ ධර්ම අවබෝධය ලැබූ මේ සෝතාපන්න ශ්‍රාවකයෝ දෙන්න තමන්ගේ ගුරුවරයා සංජය පිරිවැජිය ළඟට යනවා. ගිහිල්ලා කියනවා ගුරුතුමනි අපිට අමෘතය හම්බ වුණා. අපිට හැබෑ ශාන්තිය හම්බ වුණා. අපි මේ හැබෑ ශාන්තිය අමෘතය උදෙසා ඒ ශාස්ත්‍රුන් වහන්සේ සමීපයට යනවා. ඔබත් එන්න අපිත් සමග. සංජය පිරිවැජියට ඒ වාසනාව තිබුණේ නැහැ. ඔහු නැවතුණා. හැබැයි සංජය පිරිවැජියාගේ ශිෂ්‍යයෝ හිටියා 250ක්. ඒ 250ක් ශිෂ්‍යයෝ උපතිස්ස කෝලිත දෙන්නාත් එක්ක යන්න එකතු වුණා. සංජය පිරිවැජියාගේ අන්තාක් ශිෂ්‍යයෝ හිටියද එක මොහොතකින් ඒ ශිෂ්‍යයෝ 250ම නැතුව ගියා. ඒ 250ක පිරිසත් එක්ක භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමයේ. උපතිස්ස තරුණයාත් කෝලිත තරුණයාත් භාග්‍යතුන් වහන්සේ හොයාගෙන එනවා. බුදුරජාන් වහන්සේ දුරදීම දකිනවා උපතිස්ස කෝලිත තරුණයෝ දෙන්න 250ක් පිරිවරත් එක්ක එන හැටි. මේ සමීපේ හිටපු භික්ෂු සංඝයාට භාග්‍යතුන් වහන්සේ මේ මොහොතේ වදාලා මහණෙනි අර පේනවද? ඇහැල මල් කිනිත්තක් වගේ ලස්සන රූපකායක් ඇතුව අර පැමිණෙන තරුණයා. ඔය තරුණයා මේ බුදු සසුනේ පැවිදි වෙනවා සාරිපුත්ත නමින්. මගේ අග්‍ර ශ්‍රාවකයා බවට පත් වෙනවා. මහණෙනි පේනවාද ඒ සමීපේම පැමිණෙනවා හරියට නිල් මහනෙල් මලක් වගේ ලස්සන රූපකායක් තියෙන කෙනෙක්. ඒ තරුණයා මා සමීපේ පැවිදි වෙනවා මොග්ගල්ලාන නමින්. ඔහු මගේ අනෙත් අග්‍ර ශ්‍රාවකයා බවට පත් වෙනවා. ඉතින් මේ පින්වන්තයන්ගේ යුගයේ තිබුණු හැටි ඒ අසිරිය ගැන අපි ඉතින් අසා සිත් පහදවා ගන්නයි තියෙන්නේ. උපතිස්ස කෝලිත දෙදෙනා භාග්‍යතුන් වහන්සේ සම්මුඛයට පැමිණිලා බුදුරජාන් වහන්සේ ඉදිරියේ ඒහි භික්ඛු පැවිද්දෙන් පැවිදි උපසම්පදාව ලබා ගත්තා. ඒහි භික්ඛු පැවිද්ද කියලා කියන්නේ සම්බුදු වරුන්ගේ ආශ්චර්යමත් එරදිහ. එරදීන් පැවිදි උපසම්පදාව ලබා ගත්ත මුළු රජගහ නුවරම හෙල්ලුම් කෑවා. රජගහ නුවර අන්‍ය තීර්ථක පරිබ්‍රාජකවරු අන්‍යාගමික පිරිස මේ මෙහෙම කතාවක් කියාගෙන ගියා කියනවා ඒ කාලේ. ආගතෝකෝ මහා සමනෝ මගදහනං ගිරිබ්බජන්. මගදේ කඳුවලලු අතරින් මහා ශ්‍රමණේක් පැමිණියා. සංජයකෝ ණයත්වාන කිංසුදානි ණයසිතුම්. සංජයගේ පිරිස එක මොහොතකින් දැහැගෙන ගියා. දැන් තව කවුරු දැහැගෙන යයිද දන්නේ. ඇයි එකවරම පිරිසක් ගිහිල්ලා මහාන වුණානේ. රජගහ නුවර කැළඹුණා. එතකොට ඒ කාලේ මේ භික්ෂූන්ට පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු නිකන් ඇනුම් පදේ වගේ මේක කියනවා. ඒ මහා ශ්‍රමණයන් වහන්සේ ඇවිල්ලා මේ ඉන්න අය දැහැගෙන යනවා. තව කවුරු දැහැගනියද දන්නේ කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාලා හරි ලස්සන ගාථාවක්. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට කියනවා මහණෙනි කවුරු හරි ওই කතාව කිව්වොත් ඔබ මේ සතර පද ගාථාව කියන්න. නයන්ති වේ මහා වීරා සද්ධම්මේන තථාගතා ධම්මේන නයමානානං කා උසුයා විජානතා. ඒ මහා වීරයන් වහන්සේ මේ මගේ ළඟට එන්ටර් කියලා අඬ ගහන්නේ. ගෙවල් වලට ඇවිල්ලා මේ මහා වීරයන් වහන්සේ තරුණයන්ව එකතු කරගෙන යන්නේ. ඒ මහා වීර වූ බුදුරජාණන් වහන්සේ කරන්නේ ධර්මයේ කියන එකයි. ධර්මයේ කියනකොට නුවණැති තරුණයන්ට ඒ ධර්මයේ වැටහුණාම
ඒ අය ධර්මයේ තුලට පැමිණෙනවා. පුද්ගලයෙක් නෙවෙයි පමුණුවා ගන්නේ. ධර්මයයි පමුණුවා ගන්නේ. ධර්මේ නම් පමුණුවා ගැනීම සිද්ධ කරන්නේ කවරෙක් කාටද චෝදනා කරන්නේ. ඉතින් අද කාලේ ගත්තත් ඒක එහෙමයි පින්වතුනි. අද කාලේ ගත්තත් මේ බණපද බොහෝමයක් කිව්වා කියලා බණ කියන එක වැඩි වෙන්න මේ පිරිස පැවිදි වෙනවා කියන එක වැඩි වෙන්නේ නැහැ. පැවිද්ද කියන එකටපත් වෙන්නේ ජීවිතය ගැන යමක් දහම් පද අහනකොට තේරිච්ච අය. ඒ අය ධර්මයේ විසින් කැඳවනවා. ධර්මයේ විසින් නම් කැඳවීම සිද්ධ කරන්නේ කවරෙකුටද චෝදනා කරන්නේ. ඉතින් ඔය ගාථාව කියනකොට ඒ කාලේ හටගත් අර්බුදි ඊටාම ටික කාලෙකින් සංසිඳලා ගියා. ඉතින් ওই විදිහට තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පැවිද්ද සිද්ධ වුණේ. රජගහ නුවරම කැළඹෙමින්. උන්වහන්සේ පැවිද්දටපත් වෙලා භාග්‍යතුන් වහන්සේට අපෝපස්ථාන කරගෙන බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන සමය මේක සිද්ධ වෙනකොට පින්වතුනේ අරහත්ත්වයට පත් වෙලා නැහැ, කෙලෙස් නැසලා නැහැ. සෝතාපන්න ශ්‍රාවකයා විදිහට බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ උපස්ථායක භික්ෂුව වශයෙන් අපේ සාරිපුත්ත තෙරුන් වහන්සේ වැඩ හිටියා. එදා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ සූකර කත කියන ලිනේ. ඒ කාලේ මේ සිද්ධිය හැටියට තේරෙනවා පොඩ්ඩක් පරිසරයේ උණුහුම තද කාලයක්. ඒ හින්දා සාරිපුත්ත තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පවන් සලමින් තමයි හිටියේ. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ හමුවට පැමිණෙනවා දීඝනක කියලා පිරිවැජියෙක්. මේ දීඝනක පිරිවැජියා ආරම්භයා බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව ගැන හරි ලස්සන විස්තරයක් අපූර්ව ධර්මයක් දේශනා කළා. ඒ දේශනාව අන්තර්ගත වෙනවා සූත්‍ර පොත් වහන්සේ තුල දීඝනක සූත්‍රය නමින්. මේ දීඝනක සූත්‍ර දේශනාව දේශනා කරලා අවසන් වෙනකොට ඒ දේශනා අවසානයේ පවන් සලමින් හිටපු සාරිපුත්ත තෙරුන් වහන්සේ සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. හරි අසිරිමත් මේ ජීවිතේ ගත්තාම පින්පූර්ණේ පටන් ගත්තේ ඒක අසංකේය කල්පලක්ෂයකට පෙර බුදුරජාණන් වහන්සේට පවන් සලලා. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට පවන් සලමින් තමයි පින්පිරීම ආරම්භ කළේ. ඒ පින පූර්ණේ වෙලා අවසන් වුණේ. උතුම් රහතන් වහන්සේ නම බවට පත් උනේත් භාග්‍යතුන් වහන්සේට පවන් සලමින් ඉද්දී. බුදුරජාණන් වහන්සේට පවන් සලසල ඉන්නකොට ධර්මයට අවධානය යොමු කළා. ඊතා සුවසේ ප්‍රඥාව දියුණු වෙලා ගියා. රහතන් වහන්සේ බවට පත් වුණා. මේ ප්‍රතිපදාවට කියනවා පින්වතුනි සුඛා පටිපදා කිප්පා විඤ්ඤා. ප්‍රතිපදාවද ඊතා සැපය, අවබෝධයේද ඊතා වේගවත්ය. සාමාන්‍යයෙන් ධර්මය අවබෝධ කරන ප්‍රතිපදා හතරක් තියෙනවා. එකක් තමයි සුඛා පටිපදා දන්දා විඤ්ඤා. ප්‍රතිපදාව සැපයි. නීවරණ දොස් නැතුව සුවසේ බණ භාවනා කරගෙන ඉන්න පුළුවන්. හැබැයි අවබෝධ වෙන්නේ නැහැ වේගෙන්. ඒක එකක්. ඊළඟට තව ප්‍රතිපදාවක් තියෙනවා දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා. ප්‍රතිපදාව හරි දුක් සහිතයි. සිල් රකින්න ගියත් කරදරේ, භාවනා කරන්න ගියත් කරදරේ, දුකසේ කරන්න ඕන. අවබෝධ වෙන්නෙත් හිමි. තව ප්‍රතිපදාවක් තියෙනවා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. ප්‍රතිපදාව දුක් සහිතයි. හැබැයි වහා අවබෝධ වෙනවා. ඊළඟ ප්‍රතිපදාව මහා පින්වන්තයන්ට ඒ ප්‍රතිපදාව තිබ්බේ. සුඛා පටිපදා. ප්‍රතිපදාවත් හරි සැපයි. කිප්පා විඤ්ඤා හරි ඉක්මනින් අවබෝධ වෙනවා. ඉතින් මහා පින්වන්ත අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණේ ඒ ප්‍රතිපදාව. උන්වහන්සේ ගැන තේර ගාථාවේදී මෙහෙම වදාලා. එදා සදහම් මැස් ඇති බුදු සමිඳුන් වෙන කෙනෙකුටයි දහම් දෙසමින් හිටියේ. බුදු සමිඳුන් දේශනා කරමින් සිටපු ඒ ධර්මයේ අර්ථ අවබෝධ කරගන්නට මාත් කන් යොමාගෙන හොඳ සිහියෙන් අහගෙන හිටියා. මගේ ඒ බණ ඇසීම හිස් දෙයක් උනේ නෑ. ආශ්‍රව රහිතව සියලු දුකින් මා නිදහස් වුණා.
රහතන් වහන්සේ බවට පත් වුණා. මං සොයා හිටියේ පුබ්බේ නිවාස ඥානය ලබා ගන්න හැටි නොවේ. මං හොයා හිටියේ දිවස් ලබන හැටිත් නොවේ. මං හොයා හිටියේ අනුන්ගේ සිත් දැනගන්න හැටි නෙවෙයි. එර්දි ප්‍රාතිහාර්ය ලබන හැටි නෙවෙයි. චුතූපපාත ඥානය ලබන හැටිත් නෙවෙයි. දිව්‍ය කණ උපදවා ගැනීමේ අවශ්‍යතාවයක් මට තිබුණේ. හරි පුදුමයි ඒ ගාථාව. ඒකේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තිබුණ උතුම්ම අරමුණ එකම එක අරමුණ සැනසීම. සැනසීම හෙව්වා මිසක් එර්දි උපදවාගෙන අහසින් යන්න තිබ්බනම් කියලා කල්පනා එහෙම ලාමක අදහස් තිබුණේ. මං ගත කරපු පෙර ජීවිතේ බලා ගන්නට ඇත්නම් කලින් මං කොහෙද හිටියේ කියලා එහෙම වුමනා තිබ්බේ නැහැ. අනිත් අය මිය ගියාට පස්සේ කොහෙද උපදින්නේ කියලා දැනගන්න චතුූපපාත ඥානෙට උවමනාව එහෙම තිබුණේ. ඊළඟට මේ දෙවිවරු කතා කරන්නේ මොනවද කියලා අහගන්න ඕන කියලා දිව්‍ය කන දෙවිවරු මොන වගේද කියලා බලා ගන්න ඕන කියලා දිවස මේවා උපදව ගැනීම උවමනාවක් තිබ්බේ නැහැ. සැනසීම හෙව්වා. ප්‍රඥාවන්ත ජීවිතනේ. ප්‍රඥාවන්ත ජීවිතේ નિසරු දේ નિසරු විදිහට අඳුන ගන්නවා. හැබැයි ඉතින් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ඔය හැමදේම තිබුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේට පුබ්බේ නිවාස ඥානෙ තිබුණා. චතුූපපාත ඥානෙ තිබුණා. ඊළඟට දිවස් තිබුණා. දිව්‍ය ශ්‍රවණය තිබුණා. අසිරිමත් එර්දි ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව තිබුණා. මේ හැමදේම තිබුණා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඒ හැමදේම තිබුණත් සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණ පැවැත්ම පුදුමාකාර නිහතමානී එකක්. මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අගපත් සාරිපුත්ත මහරහතන් වහන්සේ. ප්‍රඥාව කියලා කියන්නේ පින්වතුනි මේ මිනිස්යාගේ තියෙන ගුණ බර. ගුණවන්තකමේ බර වැඩි වෙනවා ප්‍රඥාවෙන් වැඩි වෙන්න. සාමාන්‍යයෙන් දෙයක් බර වැඩි වෙන්න බර වැඩි වෙන්න සිද්ධ වෙන්නේ ඒක පහත් වෙන එක. හොඳට පළ දරනවා නම් ගහක් ඒ ගහ පළ දරනකොට සාරවත් පළ තියෙන ගහේ අතු පාත් වෙනවා. ඒ ක්‍රමයටයි ප්‍රඥාවන්තයා අඳුන ගන්න තියෙන්නේ. ප්‍රඥාවෙන් වැඩි වෙන්න මාන්නේ කියන එක අඩු වෙලා යනවා. ප්‍රඥාවෙන් වැඩි වෙන්න ඒත් එක්කම වැඩි වෙන දේ තමයි නිහතමානීකම. ඉතින් ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ නිහතමානීකමෙත් අග්‍රයි. හිතාගන්න බැරි නිහතමානීකමක්. ධර්ම සේනාධිපතින් වහන්සේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට මේ භාග්‍යතුන් වහන්සේගේ දකුණු පස වාඩි වෙලා ඉන්න භික්ෂුව බුදුරජාණන් වහන්සේ සෙයින්ම දහම්සක ප්‍රවර්තනය කරන්න පුළුවන් කෙනා භාග්‍යතුන් වහන්සේ විසින් පැවිදි වෙන භික්ෂුන් වහන්සේලාට නිතර කියනවා මහණෙනි සාරිපුත්තයන් කියන්නේ මව් වගේ නිතර ඇසුරු කරන්නට. නිතර ඇසුරු කරමින් දහම් අවවාද ලබා ගන්නට. බුදුරජාණන් වහන්සේ එහෙම කියන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පුදුමාකාර නිහතමානී බවකින් යුක්තවමයි වැඩ හිටියේ. ඒක තේරෙනවා පින්වතුනි රත විනීත කියන සූත්‍ර දේශනාව කියව ගන්න. ඒ දේශනාවේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ සමග සිද්ධ වෙන සිද්ධිය දැක්කාම අපිට හොඳට තේරෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නිහතමානීකම. ඒ දේශනාව ඔබ කියව ගන්න. මම තව කාරණාවක් ඔබට සිහිපත් කරන්නම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නිහතමානීකම පේන. ඒක සිද්ධ වුණේ චාතුමා කියන ගමේදී. අලූත මහාන වෙච්චි 500 නමක් එක්ක සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට ඔය චාතුමා කියන ගම හරහා විහාරයට වැඩම කළා. ඔය වැඩම කරන වෙලාවේ චාතුමාවේ හිටපු ශාක්‍යවරු මේ රැස්වීම් ශාලාවට එකතු වෙලා හිටියා පොඩි රැස්වීමකට. ඉතින් මේ පිරිස දැක්කා සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ තව 500 නමක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරයට වැඩම කරන හැටි.
මේ විහාරයට ගියපු ගමනේදී අර අලුත පැවිදිච්ච 509ගේ සද්ද වැඩි වුණා. බඩු මුට්ටු තැම්පත් කරනකොට අලුතින් හම්බෙච්ච භික්ෂුන් වහන්සේලාත් එක්ක කතා බස් කරනකොට මහ ගෝසාවක් හටගත්තා. භාග්‍යතුන් වහන්සේ මේ ගෝසාවට කැමති වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ අතේ පණිවිඩයක් කිව්වා. ආනන්දය ආනර මේ ගෝසා කරන භික්ෂූන්ට ආපයින් යන්න කියන්න. ශාස්ත්‍රුන් වහන්සේ භික්ෂූන්ව දකින්නවත් කැමති නැහැ කියලා ඒ භික්ෂූන්ට ගිහින් කියන්න කිව්වා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පැමිණිලා කියනවා ආයස්මතුනි භාග්‍යතුන් වහන්සේ ඔබ සමීපයට එනවට කැමති නැහැ. ඔබ ආපහු හැරිලා යන්න කියලා භාග්‍යතුන් වහන්සේ පැවසුවා කිව්වා. ඉතින් කිසි කතාවක් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මේ 509ත් එක්කමනේ ආවේ. ඒ දිනම වහන්සේලාත් පාත්‍ර සිවුරල හැටි කරගත්තා. අර 509ත් එක්ක ආපහු පිටත් වුණා. පිටත් වෙලා යනකොට අර රැස්වීම් ශාලාවේ එකතු වෙච්ච ශාක්‍යවරුන්ට දැන් තේරුණ මොකක් හරි ප්‍රශ්නයක් තමයි මෙතන. මොකද මේ 509 ගියා විතරයි දැන් ආපහු හැරිලා වඩිනවා. ඒ ශාක්‍යවරු පැමිණිලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේලා මේ විහාරේ පැත්තට වැඩම කළා විතරනේ. මේ මොකෝ ආපහු හැරිලා වැඩම කරන්නේ? එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒකට උත්තර දීපු විදිහ හරි පුදුම සහගතයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ අර ගිහි පිරිසට කියනවා අනේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ අපිව බැහැර කළානේ කිව්වා. මේ ධර්ම සේනාධිපතින් වහන්සේ හැමෝම දන්නවා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේව. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඕන තරම් කියන්න තිබුණා. බලන්නකෝ පින්වතුනි මේ අලුත පැවිදිච්ච උන්වහන්සේලා කෑ ගැහුවනේ. මේ උන්වහන්සේලා කෑ ගහපු නිසා භාග්‍යතුන් වහන්සේ අපිවත් බැහැර කළානේ කියලා අර අලුත පැවිදිච්ච 509ට වැරද්ද දාන්න තිබුණා. හැබැයි නිහතමානීකම උන්වහන්සේ වදාරනවා පින්වත්නි අපිව භාග්‍යතුන් වහන්සේ බැහැර කළා. එතකොට අවසානයේ ඒ ශාක්‍යවරු ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේව මේ 509 කෙරෙහි පැහැදෙව්වා. ඉතින් ඒ සිද්ධියක් තියෙනවා චාතුමා කියන සූත්‍ර දේශනාවේ. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අద్භූත නිහතමානීකම. හිස මුඩු කරගෙන සංගල සිවුරු පොරවාගෙන රුක් සෙවණකට ගිහින් භාවනා කරන්නේ ප්‍රඥාවෙන් උත්තම භාවයටපත් වූ උපතිස්ස තෙරුන් වහන්සේ. උන්වහන්සේගේ නම උපතිස්ස. හැබැයි පැවිද්දටපත් වුණාට පස්සේ උන්වහන්සේව ආමන්ත්‍රණය කළේ සාරිපුත්ත. සාරී බැමිණියගේ පුත්‍ර තෙරුන්. ඇතින් උන්වහන්සේව තුන් ලොවේම ප්‍රකට වුණෙත් සාරිපුත්ත මහරහතන් වහන්සේ විදිහට. ධර්ම සේනාධිපතින් වහන්සේ වුණත් නිතර භාග්‍යතුන් වහන්සේ ගුණ කියන භික්ෂුව වුණත් උන්වහන්සේත් සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා වගේම රුක් සෙවණේ භාවනා කරමින් නිදහස් සිතින් වැඩ හිටියා. මම මේ ශාසනයේ සෙම්පතියාය කියලා එහෙම මාන්නක්කාර හැඟීමක් ඇති වෙන්න අංශු මාත්‍ර ක්ලේශයක් ඒ ජීවිතවල නැහැ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් සෙවන්නුවර ජේතවනාරාමේ රුක් සෙවණක සමාධි සුවයෙන් වැඩ ඉන්නවා. ඔය වෙලාවේ භික්ෂු සංඝයා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ එතනින් වඩිනවා. වඩිද්දි දැක්කා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තුන්වෙනි ධ්‍යානයට සමවැදිලා තමයි මේ වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරම්භයා ගාථා දෙකක් වදාලා. සම්මා සම්බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව ධ්‍යානයට සමවැදී ඉන්නවා. ඒකට කියන්නේ ආර්ය නිශ්ශබ්දතාව කියලා. ඒ විතර්ක රහිත වූ ධ්‍යානයයි. හොඳට පිහිටලා තියෙන ගල් පර්වතය සෙලවෙන්නේ නැහැ. මෝහය නැති කරපු භික්ෂුවත් නොසැලී ඉන්නේ ගල් පර්වතයක් වගේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරම්භයා ඒ ගාථාව වදාළේ
ඉතින් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වතුනි අනුකම්පා සහගතයි, හරි අනුකම්පා සහගතයි. භික්ෂුන් වහන්සේලාට මේ මවක් වගේ උදව් කළා. භික්ෂුන් වහන්සේලාගේ ජීවිතේ ඊටාම පිරිසිදු ආරක්ෂා කරගන්නට සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝ උපකාර කළා. ඒ උදෙසා නිතර නිතර භික්ෂූන්ට දහම් දෙසුවා. ඒ ධර්ම දේශනා ගත්තොත් එහෙම සූත්‍ර පිටකේ පුරා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උතුම් ධර්ම දේශනා සඳහන් වෙනවා. ඉතින් මේ තේරගාථාවලත් සඳහන් වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂුන් වහන්සේලාට වදාළ බොහොම ලස්සන අර්ථවත් ගාථා ටිකක්. කෙලෙස් රහිත පුරුෂයා නිතරම සොයන්නේ පිරිසුදු ජීවිතයක්. කෙස්ලෝමේ අග ගැටුණු කුඩා වරදක් පවා එයාට පෙනෙන්නේ වලාකුලක් වගේ. බලන්න භික්ෂුවගේ ජීවිතේට එහෙම නැත්නම් වැරදි හදාගන්න කැමති කෙනෙකුගේ ජීවිතේට මේක කොච්චර වටිනවද? කෙලෙස් රහිත පුරුෂයා වැරද්දක් නැතුව පිරිසිදුව ඉන්න කැමති කෙනා නිතරම හොයන්නේ පිරිසුදු ජීවිතේ. අපි හිතමු කෙනෙක් අඳින්න කැමතියි කියලා සුදු පාටට පිරිසිදු වස්ත්‍ර. එයා හැමතිස්සෙම ආස කරනවා චුට්ටක්වත් කුණු තැවරිච්ච නැති පිරිසිදු ඇඳුමක් අඳින්න. ඒ වගේ පිරිසිදු ජීවිතයට ආස කෙනා හොයන්නෙම පිරිසිදුකම. එහෙම කෙනාට චූටි වැරැද්දක් වුණත් මහා ලොකුවට පේනවා කියනවා. කාගේ වැරද්දද? තමන්ගේ වැරද්ද. බහුතරයකට අනිත් අයගේ වැරද්දනේ මහා ලොකුවට පේන්නේ. නමුත් තමන්ගේ ජීවිතේ හදාගන්න කැමති කෙනාට තමන්ගේ වැරද්ද මහා ලොකුවට පේනවා. කෙස්ලෝමේක අග තැවරිච්ච කුඩා වරද පවා එයාට පෙනෙන්නේ වලාකුලක් වගේ. එතකොට එයා මොහොතක්වත් ඒ වැරද්ද තමා තුළ තියාගෙන ඉන්න කැමති නෑ. මරණය ගැනද මට දැන් කැමැත්තක් නෑ. ජීවිතය ගැනත් මට දැන් කැමැත්තක් නෑ. හොඳ සිහියෙන් යුක්තව, හොඳ ප්‍රඥාවෙන් යුක්තව මම මේ ශරීරය අත්හැරලා දානවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ අනිත් භික්ෂූන් වහන්සේලා සම්බුද්ධ ශාසනය පැවිදින භික්ෂූන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙස බලාගෙන ජීවිතය හදාගත්තේ. ඇත්තෙම භාග්‍යතුන් වහන්සේ වදාලා බුද්ධ ශාසනයේ පැවිදින භික්ෂුවට මිනුම් දණ්ඩ සාරිපුත්ත මහරහතන් වහන්සේ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. එතකොට ඒ තමා පසුපස සිටින භික්ෂූන්ට අනුග්‍රහ පිණිස උන්වහන්සේ වදාරනවා තමන් වහන්සේගේ සුවපත් වෙච්ච ජීවිතේ. ඒ ජීවිතේ අභීතයි, අකම්පිතයි. මරණය ගැන 아무තු ආසාවක්, ජීවිතය ගැන 아무තු ආසාවක් නැහැ. දියුණු කරන ලද හොඳ ප්‍රඥාවෙන් මේ ශරීරය අත්හැරලා දාන්න උන්වහන්සේලාට පුළුවන්. නාභි නන්දාමි මරණං, මරණය ගැනත් මට දැන් කැමැත්තක් නැහැ. නාභි නන්දාමි ජීවිතං, ජීවිතය ගැනත් මට දැන් කැමැත්තක් නැහැ. කාලංච පටි කංකාමි නිබ්බිසං බතකෝ යත, පඩියක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වගේ මම මේ පිරිනිවන් පාන්ටයි කල් බලා සිටින්නේ. ඉතින් මෙහෙම කියනකොට එකල භික්ෂුන් වහන්සේලාට කොච්චර වීරිය උපදින්න ඇද්ද? අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ අපිටත් එහෙම හදාගන්න නැත්නම් ජීවිතය කියලා. උභයේන මිදං මරණ මේව නා මරණං පච්චාවා පුරේවා. ඉස්සරහිනුත් පිටිපස්සිනුත් දෙපැත්තින්ම තියෙන්නේ මරණය මිසක් නොමැරී සිටීමක් නම් නොවේ. එනිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පිළිපදින්න ඕන. වෙනසී යන්ට නම් එපා. මේ උතුම් අවස්ථාව මගහැරෙන්න ඉඩ දෙන්න එපා. ශ්‍රාවක පිරිසට මවක් බඳු සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා වෙනසී යන්ට නම් එපා. මේ උතුම් අවස්ථාව මගහැරෙන්න දෙන්න එපා. පින්වතුනි, අපට උනත් මේ මුණ ගැහිච්ච අවස්ථාව උතුම් අවස්ථාව. කල්යාණ මිත්‍රයෝ හමු වුණා. තෙරුවන් සරණ හමු වුණා. සෑය බෝධිය වන්දනා කරගන්න අවකාශය හමු වුණා. ධාතුන් වහන්සේලා මැද පුදා ගන්න අවස්ථාව හම්බ වුණා. ධර්මයේ කියවන්න, ධර්මයේ අහන්න, ධර්මයේ ඉගෙන ගන්න අවස්ථාව හම්බ වුණා. මේ අවස්ථාව වෙනසී යන්න නම් දෙන්න එපා.
නගරං යථා පච්චන්තං ගුත්තං සන්තර බාහිරං. ජීවිතේ ධර්මයේ තුලින් ආරක්ෂා කරගන්න ඕන. ඇතුළතිනුත් පිටතිනුත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වගේ. මේ උතුම් අවස්ථාව මගහැරෙන්න ඉඩ දෙන්න එපා. මේ උතුම් අවස්ථාව අහිමි කරගත්ත ගොඩාක් පිරිස නිරේ ඉපදිලා දුක් විඳිනවා. එහෙමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ. තමන්ගේ ජීවිතේ රැකගන්න හරියට රජෙක් රාජධානියක් රකින්නවා වගේ ගුණධර්ම වලින් තමන්ගේ ජීවිතේ රැකගන්න මේ උතුම් අවස්ථාව මගහැරෙන්න දෙන්න එපා. මේ අවස්ථාව අහිමි වෙච්ච අය නිරේ ඉපදිනා බොහෝ දුකටපත් වෙනවා කියලා උන්වහන්සේ වදාළේ. ඉතින් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිතර ওই විදිහට භික්ෂූන්ට අප්‍රමාදයේ පිණිස දහම් අවවාද කළා. ඒ දහම් අවවාද කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ සුවඳ සාරිපුත්ත මහරහතන් වහන්සේ යන තැන උන්වහන්සේ වැඩම කරන තැන පැතිරුණා. එක අවස්ථාවක සිදුවීමක් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන මිනිස්සු පිරිසක් හරි ප්‍රසාදයෙන් කතා කර හිටියා මේ එක්තලා කඩයක් ළඟ. ඉතින් පිරිස කතා වෙලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි ගුණ සම්පන්නයි. හරි ඉවසීමක් තියෙන්නේ. චුට්ටක්වත් කේන්ති ගන්නෑ. හැමතිස්සෙම හිනහ වෙලා ප්‍රියමනාපයි. ඉතින් මෙහෙම සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන කතා වෙනකොට මේ බමුණෙක් ඔතන අහගෙන හිටියා. මේ බමුණට මේ කතාව ඇල්ලුවේ නෑ. බමුණ කල්පනා කළා එහෙම පුළුවන් ද මිනිස්සෙකුට එහෙම ඉන්න. ඔය එකත් එකටම රඟපෑමක්. ඔය රඟපානව ඇති. හරියට යමක් වෙන්න ඕන මිනිහෙකුට කේන්ති යනවා බලන්න. මං පෙන්නන්නම්කෝ ඔය ඉවසීමේ තරම කියලා. මේ බමුණා මේක වැරදියට ගත්තනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාවක් බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා මේ බමුණා පිටිපස්සෙන් ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිටට අත ඔසවලා වැරෙන් පහරක් ගැහුවා. ඒ පාර ගහනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ යම් දුරක් ඉස්සරහට විසි වුණා. හැබැයි උන්වහන්සේ හැරිලවත් බැලුවේ නෑ. ඇස් සොරවලා හැරිලවත් බැලුවේ නෑ. උන්වහන්සේ පියවි ගමනින්ම ආපහු වැඩම කළා. මේ වෙච්ච සිද්ධිය බමුණට හිතාගන්න බෑ. සාමාන්‍ය මිනිස්සෙකුට ඒක කළා නම් එක්කෝ ඇහැ ඔරවලා බලනවා, එක්කෝ වචනයක් කියනවා, එක්කෝ ඇඟට කඩාපාත් වෙනවා. මේ මොකුත් නෑ. උන්වහන්සේ මොකුත් නොවුනා වගේ වැඩම කරනවා. මුළු සර්වාංගිටම දාඩිය දැම්මා. ඒ බමුණාට. ඉතින් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි අවසානයේ ඒ බමුණා මේ අනිත් මිනිසුන්ගේ අප්‍රසාදයට ලක් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේට පහර දුන්නා කියලා ආරංචි වුණාම සාරිපුත්ත මහරහතන් වහන්සේට පැහැදිච්ච මිනිස්සු මේ බමුණට ගහන්න සැරසුණා. අවසානයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි තමන්ට ගහපු මිනිහව බේරගත්තේ. ඒ තමයි උන්වහන්සේලාගේ සුන්දර ජීවිත. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා පින්වතුනි උපශාන්ත වෙන්න ඕන. වරදින් වැළකී සිටින්නටත් ඕන. කතාබස් කළ යුත්තේ නුවණින් විමසලාමයි. උඩඟු වෙන්න හොඳ නෑ. සුලං හමලා ගහක කොළයක් ගලවලා දානවා වගේ පාපී දේවල් මේ ජීවිතින් ඉවත් කරන්න ඕන. උපශාන්ත වෙලා වරදින් වැළකීලා නුවණින් විමසා කටයුතු කරන උඩඟු නැති භික්ෂුව තමයි පාපී දේවල් ඉවත් කරන්නේ. හරියට සුලං හමලා ගහක කොළයක් ගැලවිලා යනවා වගේ. උපශාන්ත වෙලා කෙලෙස් පීඩා නැතිව පහන් සිතින් නොකැඹලබුණු සිතින් ඉන්න යහපත් ගුණධර්ම ඇති නුවණැති භික්ෂුවට හැම දුකක්ම අවසන් කරන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔහොම දහම් අවවාද කරනකොටත් බොහෝ භික්ෂූන් යහපතට හැරෙනකොටත්
සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්ක හැබැයි ඇතැම් මූණන් වරද්ද ගන්න බව. දැන් කෝකාලික භික්ෂුව එහෙම ගත්තොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන හිත ගැටිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන හිත පහදව ගන්න බැරුව අවසානයේ දුක් සහිත වූ පදුම නිරේ උපන්නනේ. ඉතින් ඒ වගේ භික්ෂූන් මුල් කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහිමත් වදාලා. සමහර ගිහි පැවදි උදවිය ගැන විශ්වාස කරන්න හොඳ නෑ. ඔවුන් කාලෙකට යහපත්, තව කාලෙකට අයහපත්. කාලෙකට අයහපත්, කාලෙකට යහපත්. කාමාසාවත්, තරහත්, නිදිමත අලස බවත්, සිතේ විසිරීම හා පසුතැවීම ආදියත්, සැකයත්. මෙන්න මේවා තමයි භික්ෂුවගේ හිත කෙලෙසලා දාන්නේ. පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන ඒවා තුලින් මේ ජීවිතය කෙලෙසිලා යනවා. එහෙත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන භික්ෂුවගේ සමාධිය සත්කාර සම්මාන ඉදිරියෙත් අසත්කාර නින්දා ඉදිරියෙත් කම්පා වෙන්නේ නැතිනම් හැම තිස්සේම ධ්‍යාන වඩන ඊතා සියුම් දෘෂ්ටි පවා විදර්ශනා කරන උපාදාන නැති කිරීමේ ඇලුණු භික්ෂුවටයි සත්පුරුෂයා කියලා කියන්නේ. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිතර ශාස්ත්‍රුන් වහන්සේගෙන් පැසසුම් ලැබුවා. සාරිපුත්ත ඔබ සත්පුරුෂයෙක්, ඔබ සත්පුරුෂයෙක් කියලා. ඇයි හේතුව පිංගුතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ පළවෙනි බණපදේ ඇහුවේ අස්සජී මහරහතන් වහන්සේගෙන්නේ. අස්සජී මහරහතන් වහන්සේගේ බණපදේ අහලා මේ බුද්ධ ශාසනය ඊට පස්සේ අගතනතුරු ලැබුවා. අග්‍ර ශ්‍රාවකයා බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ යම් තැනක දහම් දේශනවාද සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා. දහම් සෙනවි වුණා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවිදි වෙච්ච දවසේ ඉඳලා එක දිගට අඛණ්ඩව පුරුද්දක් විදිහට කළා. යම් ආවාසයක යම් දිශාවක අස්සජී මහරහතන් වහන්සේ වැඩ ඉන්නවද තමන් වහන්සේගේ නුවණින් ඒ වැඩ ඉන්න දිශාව සිහි කරනවා. සිහි කරලා අස්සජී මහරහතන් වහන්සේ වැඩ ඉන්න දිශාවට වන්දනා කරලයි සාරිපුත්ත මහරහතන් වහන්සේ හැමදාම සැතපුණේ. ඉතින් එහෙම සත්පුරුෂ ජීවිතයක්, කෙලෙහි ගුණ දන්න, කෙලෙහි ගුණ සිහි කරන ජීවිතයක්, අකම්පිත ජීවිතයක්. මේ ජීවිතය ගැන පින්වතුනි ගුණ රාව ප්‍රතිරාව කියන්න ඇත්තටම කාල වේලා මදි. අපි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තේරගාථා කරන විස්තරෙත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුල් කරගෙන දේශනා 3ක් කරන්න කල්පනා කළා. ඒ දේශනා 3ේදී යම් පමණක් ඔබට මේ කරුණු කාරණා සිහිපත් කරන්න. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම ඒක අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ යක්ෂයෙක් හිසට පහරක් ගැහුවා. ඒ සිදුවීම තියෙනවා ජුන්හ කියන සූත්‍රයේ. ඒ යක්ෂයා හිසට ගහපු පහර පිංගතුනේ සාමාන්‍යයෙන් කෙනෙකුට දරා ගන්න පුළුවන් එකක් නෙමෙයි. කොටින්ම රියන් 7මාරේ ඇතෙක්ව සම්පූර්ණයෙන්ම බිම දාන්න පුළුවන් කියනවා ඒ පහරකට. කන්දක් පලන්න පුළුවන් කියනවා ඒ පහරට. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තිබුණ මහා තේජානුභාවය ඒක දැනුනේවත් නැහැ. ඉතින් එහෙම තමයි මේ උදාර ජීවිතේ. පුදුමාකාර ගුණ තිබුණා. මහා ගුණ දරාගෙන වැඩ හිටියා. හැබැයි මුකුත් දන්නේ නැති කෙනෙක් වගේ. මුකුත් දන්නේ නැති කෙනෙක් වගේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය ගත කළේ. උන්වහන්සේ ගැන එක අවස්ථාවක ශාස්ත්‍රුන් වහන්සේ මෙන්න මේ විදිහේ ගාථාවක් වදාලා අද ධර්මයේ අපි අවසන් කරන්නේ මේ ගාථාවෙන්. යස්ස සීලූපමං චිත්තං තිතං නානුපකම්පති විරත්තං රජනීයේසු කෝපනීයේන කුප්පති යස්සේවං භාවිතං චිත්තං කුතෝ තං දුක්ඛමිස්සති. යමෙකුගේ සිත ගල් පර්වතයක් වගේ නිවනේ පිහිටලා නම් තියෙන්නේ
අටලෝ දහමෙන් කිසි විටකත් කම්පා වෙන්නේ නැතිනම් රාගය හටගන්න කිසිම අරමුණක ඇලෙන්නෙත් නැතිනම් කෝපය ඇති වෙන කිසි කරුණකට කෝපය ඇති වෙන්නේ නැත්තම් ඉතින් යමෙකුගේ හිත ඔය විදිහට නම් දියුණු කරලා තියෙන්නේ ඒ ජීවිතේට දුකක් එන්නේ කොහොමද? ඒ ගාථාව වදාළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරම්භයා. අපගේ සාරිපුත්ත මහරහත් මුනිදුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපි සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරමු. යෝ ධම්මසේනාපති සුපූජිතෝ පඤ්ඤාය පාරමින්ගතු ගම්භීර පඤ්ඤෝ මේධාවී මග්ගා මග්ගස්ස කෝවිදෝ තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං වන්දාමි පරිනිබ්බුත සාරිපුත්තං මහාග සෞරහත් උතුමෙක් සුපූජිත වූ දහම් සෙනෙවිව මුදුන්පත් වී මහා ප්‍රඥාවෙන් ගැඹුරු නුවණින් මහා නුවණින් මග නොමග නිසි ලෙස දකින්නට මහා දස්කම් පෑවෙද ඒ විතරාගී සමාහිත ඉඳුරන් නැති අමා නිවනට වැඩිය අපගේ උතුම් සැරියුත් රහත් මුනිදුට වඳිමි මම සාදරයෙන්. සාදු සාදු සාදු. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන ඒ උතුම් රහතන් වහන්සේලා සැනසුන නිවනේ අපට සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාව තුළින් අප රැස් කළ සියලු පින් අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා කියන අදහසින් දෙවියන්ට පින් අනුමෝදනා කරන්න. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ගුරු දේවයන් වහන්සේට ගෞතම සාසනයේ පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානය සිද්ධ කරන පින්වතුන්ලාගේ නමින් මීට වසර 10කට පෙර මිය පරලොව ගිය පින්වත් කේ.පී. හරිස්චන්ද්‍ර පියාණන්ට මාස 4කට පෙර මිය පරලොව ගිය දයාවති මණිකේ නැන්දනියට නමින් මිය ගියා වූ කේ.පී. අනුර කුලසිරි, කේ.මී. එමලින් නෝනා, සොපිය නෝනා සහ කේ.පී. ජෝන් සිඤ්ඤු ඇතුළු ඒ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානය සිදු කරන අංක 53න් 1 කන්දවත්ත ඉහළගම යන ලිපිනේ පදිංචි පින්වත් වජිරා ප්‍රියදර්ශනී හරිචන්ද්‍ර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන්ව මේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන විදිහට මේ ධර්ම දානමේ පින ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම හේතු වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ මාස 7 වන දින 11 වන උපන්දිනය සැමරූ පින්වත් සනිර සනුජය දිසානායක පුතුණුවන්ටත් මේ මාසේ 31 වෙනි දින 15 වෙනි උපන්දිනයේ යෙදෙන පින්වත් හිරුණ දම්සිත් දිසානායක පුතුණුවන්ටත් මේ සියලු පින්වල ආශිර්වාදේ, තෙරුවනේ ආශිර්වාදේ, දෙවියන්ගේ ආශිර්වාදේ සැලසී ඒ දරුවන්ට සියලු යහපත උදා වේවා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් විදිහට සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලෝකවාසී හැම දෙනාට නිදුක් නිරෝග සුව සම්පatti සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ සුපින්වත් ඔබටත් ධර්ම දාණයට දායක වූ පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැමටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට ගෞතම සාසනේ සුවසේම ධර්ම අවබෝධ කරගන්නට ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.